වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ජනතාව ඉල්ලා සිටි නායකයා ලෙස තමන්ට බාර දුන් වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ජනාධිපතිතුමාගෙන් නිදහස් සුළලේදී ප්‍රතිඥා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට නව නීති. ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට අදාළ අතුරු වාර්තාව අගමැතිවරයාට. අතුරුදන්නුවන්ගේ ඥාතීන් අදත් යාපනයේදී විරෝධතාවල. යාපනයේ තරුණ තරුණියෝ නිදහස සමරමින් සාමකාමී පෙළපාලිවල නිරත වෙති. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජයේ විරෝධය තවදුරටත්. මියන්මාර හමුදා පාලකයෝ එරට ජනතාව අන්තර්ජාලයට පිවිසීම අවහිර කරති. ජනතාව ඉල්ලා සිටි නායකයා ලෙස තමන්ට බාර දුන් වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිඥා දෙයි. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අද පෙරවරුවේ පැවති 73 වන නිදහස් සමරෝත්සවය අමතමින් එතුමා එම ප්‍රතිඥාව දුන්නේය. තමා සිංහල බෞද්ධ නායකයෙකු බව පැවසීමට කිසිවිටකත් නොපිකෙලෙන බව පැවසූ ජනාධිපතිතුමා තමා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුව බව සඳහන් කළේය. බෞද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතිකයෙකුටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය සහතික කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හා පසුගිය පාර්ලිමේන්තුව පත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ නිර්දේශ සැලකිල්ලටගෙන අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. අපරාධ සැලසුම් කළ හා ඒවාට අනුබල දුන් කිසිවෙකුටත් නීතියෙන් ගැලවී යාමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමා සහතික විය. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැත. දරිද්‍රතාව තුරන් කිරීම දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැගීම ඇතුළු අරමුණු සපුරා ගැනීමට පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වේ. එහෙත් රාජ්‍ය සේවයේ සෑම ස්තරයකම තීන්දුව తీරන ගැනීමේ දුර්වලතා දක්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිලෙති. නිවැරදි තීන්දුව తీරනගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස් වෙමින් පවතින බව ජනාධිපතිතුමා පැවසීය. මෙරට රාජ්‍ය සේවය සමස්ත රට පුරා විසුරුණු ශක්තිමත් යාන්ත්‍රණයක්. මේ ලෝකයේ බොහෝ රටවල නොමැති විශාල අවස්ථාවක්. එබැවින් ඒ ශක්තිමත් යාන්ත්‍රණය විසින් රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බවට අපි අපේක්ෂා කරනු ලබනවා. එසේ වුවත් වර්තමානයේ සෑම ස්තරයකදීම තීන්දුව తీරන ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු දක්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍රලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. Tamanට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙන මේ තත්ත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවයක් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණය මේ වෙනටත් සකස් වෙමින් පවතිනවා. අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ටාචාරයන් ගොඩනැගුවේ රටවල් සංවර්ධනය කළේ අනාගතය දෙස ධනාත්මකව බලා ඉලක්ක හඹා ගිය මිනිසුන් විසින්. අපේ රටේ සංවර්ධනය සඳහා මේ මොහොතේ අවශ්‍ය වන්නේ එවැනි චින්තනයක්. කෘෂිකර්ම කර්මාන්ත හා සේවාංශවල වර්ධනයක් ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරේ. ඊට සහාය වීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතී. දූෂණය හා නාස්තිය රටක සංවර්ධනයට දැඩි බාධාවකි.
ඊට වැරදිකරුවන් වන කිසිවෙකුටත් සමාව නොදෙන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දූෂණය හා නාස්තිය පිටු දැකීමට රටපුරා මතයක් නිර්මාණය කිරීමට එක්වන්නැයි සියලු දෙනාට ඇරයුම් කළේය. රට වෙනුවෙන් තමාගෙන් සේවයක් අපේක්ෂා කළ බහුතරයක් එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා සෑම විටම කැපවෙන බව සඳහන් කළේය. එහෙත් පටු චේතනාවෙන් තමන්ට සහාය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දුව ගැනීමට කිසිසේත් සූදානම් නැතැයි එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට අදාළ යෝජනා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරේ. ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේද සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව සියාතුරු වාර්තාව අගමැතිවරයා වෙත ඊයේ ඉදිරිපත් කළේය. අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු මහජන අදහස් ලබා ගැනීම සඳහා ලබන සඳුදා පුවත්පත්වල පළ කෙරේ. ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අතුරුදන් වූවන්ගේ ඥාතීහු යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිටදී අදත් විරෝධතාවයක නිරත වූහ. උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන්ට සාධාරණ ඉටු කරන්නයි ඔවුහු ඉල්ලා සිටියහ. මේ අතර අධිකරණ වාරණ නියෝගයක් නිකුත් කර තිබියදීත් පොලිකැන්හි සුළු ජාතීන් මර්ධනය කිරීමට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමේ රැළිය දෙවන දිනටත් මඩකලපුව තලන්ගුඩාහිදී අද පැවැත්වෙන. දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන එය සංවිධාන කර තිබෙන. මේ අතර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 73 වන ජාතික නිදහස් දින සමරුවට සමගාමීව යාපනයේ දේශප්‍රේමී ජනතාව ජාතික දජ රැගෙන යාපනය කොටු ආශ්‍රිත වීදිවල නිදහස් දින පෙළපාලිවල නිරත වූහ. ජාතීන් තුළ ඇති ප්‍රතිසන්ධානය සහජීවනය හා ජාතික සමගී යන හැඟීම් සමග සහයෝගීතාව ඔවුහු එහිදී පිළිඹු කළහ. යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුල් සිද්ධාර්ථ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය එය සංවිධාන කර තිබෙන. එක් ජාතියක් ලෙස එකම දජයක් යටතේ එක් සත්ව සහයෝගයෙන් ජාතික සමගිය හා සංහිඳියාව මගින් අන්තවාදී කඩාකප්පල්කාරී මතවාද පිටු දකින සමාජයක හෙට දවස එමගින් ප්‍රදර්ශනය කෙරින. විදේශීය බලපෑම් හමුවේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සමත් රජයක් වර්තමානයේ බලයේ සිටීම සැබවින්ම අගය කළ යුතු බව දේශප්‍රේමී විද්වත්හු අවධාරණය කරති. පුරා දශක 3ක ත්‍රස්තවාදය නිමා කරමින් 2009 මැයි මාසයේදී LTT සංවිධානය යුදමය වශයෙන් මෙන්ම මතවාදීව පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය මෙරට මෙන්ම විදේශයන්හිද සිටින මව්බිමට එරෙහි බලවේගවලට දරාගත හැක්කක් නොවිය. ඒ අනුව ඔවුන් කළේ එම ජයග්‍රහණය ලැබුවේ යුද අපරාධ මගින් බව හුවා දැක්වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 ඔක්තෝබර් 1 වෙනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල විය. ඒ අනුව ඊට එරෙහි වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් දෙමුහුන් අධිකරණ පිහිටවිය යුතු බවත් සඳහන් කෙරින. හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා 31 යෝජනාව ඉදිරිපත් කිරීම සමස්ත ජාතියම විදේශයන් ඉදිරියේ පාවාදීමක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ. පසුගිය යහපාලන රජයේ සමයේ පැවති සෑම ජිනීවා සමුළුවකදීම අදාළ යෝජනාව පිළිගන්නා බවත් දෙමුහුන් අධිකරණ පිහිටවීම හැර සෙසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කෙරින. සෙසු කරුණු ඉටු කිරීමට කාලය දෙන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් වත්මන් රජය බලයට පත්වීමත් සමග රණවිරුවන් පාවා දෙන 31 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය. එවැනි තත්වයක් හමුවේ ලබන 22 වෙනිදා පැවැත්වෙන ජිනීවා සමුළුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් වාර්තාව රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
දුන් ප්‍රතිඥාවට අනුව තම දෛනික වැටුප ඉහළ නැංවීමට රජය ක්‍රියා කළ යුතු බව වතුකම්කරු ජනතාව පවසති. ඒ පිළිබඳව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වූ වතුකම්කරු සමාජිකයෙකු වන එස් තංගරාජ් මහතා. අද රජෙත් මැදිහත් වෙලා මේකට සහයෝගය දෙනවා. නමුත් මේ කම්පැනි අය දෙන්න බෑ කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ දවස් වැටුම 825 රුපියල් 25 වැඩි කරලා තියෙන්නේ. එතකොට අපි කියන්නේ දවස් වැටුම රුපියල් 10 ලබා දෙන්න කියලා. නැතුව දීමනා දීලා 1108 නෙමෙයි අපි ඉල්ලන්නේ. වැවිලිකරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරේ මහතා අප කළ විමසමකදී පැවසුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දේශීය තේ නිෂ්පාදනය පහත වැටීමට ඉඩ ඇති බවයි. එය ජාත්‍යන්තර වෙළඳපොලේ දේශීය තේ ඉල්ලුමට අහිතකර අන්දමින් බලපෑමට ඉඩ තිබේ. වතුකම්කරු ජනතාවගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම සංගමේ ඉදිරිපත් කළ යෝජනා වතු වෘත්තීය සමිතිය ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය. විකල්පයක අපි සාකච්ඡා කරලා කම්කරු අපතුමාගේ දීමත් පරිදි වතුකම්කරුන්ගේ පරිදි රුපියල් 10 දක්වා වැඩි කරලා තියෙනවා. 18 අමතරව රුපියල් 108 GPA හම්බ වෙනවා. ඒකමත් එක 108කට අපි දැන් කතා කරලා එකග වෙලා තියෙනවා. එකග වුණාන් පස්සේ වෘත්තීය සමිතිය මේක එපා කියලා කියනවා. එතන මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේක තේරුම කියලා. වතු වෘත්තීය සමිති නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් වතු සේවක සංගමේ ප්‍රධාන ලේකම් පී.ඩී. චන්ද්‍රසේන මහතා පවසයි. කම්කරු මාත්‍ය නිමල් ශ්‍රීපාසිල ඇමතුමාගේ කටයුතු සාකච්ඡාවට කීපයක් ලැබුවා. රජයේ මගින් අතිගෞරව ජනාධිපතිතුමාත් ගමෙතුමාත් දෙන්නම මේ රුපියල් 1000 දීම සම්බන්ධව තා දෙකකදී කීපයක දහස් ප්‍රකාශ කරලා තියෙනවා. අනික බජට් එකේදී මේක තීරණය කළා. ඊළඟට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වේ සඳහා ලැබුණා. නමුත් හාම්පුතුන්ගේ සම්මේලනය සහ ඒ උගවි කිසි කෙනෙක් මේක සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරගන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අය බලන්නේ මේ යෝජනාව පරාජය කළා රුපියල් 725ක වගේ මුදලක් තමයි ඒ අය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූවන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි. රජය දැනට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් පවත්වාගෙන යන අතර ගෙවීම් යටතේ පවත්වාගෙන යන මධ්‍යස්ථාන සංඛ්‍යාව 49කි. නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සිදු කළ නිරීක්ෂණවල කෙටි සටහනක් දැන්. රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ මේ වන විට දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 40කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. ඒවාවල රෝගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබේ. අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ. සම්පූර්ණ කේසස් ගන්න 167ක් COVID-19 සිටුේෂන් එක ලංකාවේ පටන් ගත්ත වෙලේ ඉඳන්. එතකොට ඒගොල්ලෝගෙන් මේ වෙනකොට අපේ බාරයේ ඉන්න රෝගීන් ඉන්නවා 67ක්. 100ක් මේ වෙනකොට අපේ ගාව සෝවිච් අය තමයි ඉන්නේ. තියෙනවා ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් දෙකක්. එතකොට අපි ගොඩක් වෙලාවට අපේ මෙහි අඳුර ගන්න රෝගීන් යොමු කරන්නේ මේ ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් දෙකට. මේ ට්‍රීට්මන්ට් සෙන්ටර් දෙක එකක් ඇවිල්ලා අම්පාර රිහෙබිලිටේෂන් සෙන්ටර් එක. ඒකේ බෙඩ් 100ක කැපැසිටි එකක් තියෙනවා. අද වෙනකොට එතන රෝගීන් 58ක් ඉන්නවා. ඊට පස්සේ අපේ තව එකක් තියෙනවා පදියතලාවේ. ඒකේ 70ක කැපැසිටි එකක් තියෙනවා. අද වෙනකොට ලෙඩු 36ක් ඉන්නවා. ඒත් මේ තැන් දෙකටම ඒතර අපේ ඊස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඕනම තැනකින් කතා කරලා අපිට ලෙඩු එවනවා. ඒකට ඉතින් ඒ දවස් ගාන ඉඳලා හොඳ වුණාට පස්සේ අපි ආපසරයක් ඒගොල්ලෝගේ රිලෙවන්ට් ඩිස්ට්‍රික්ට් වලට ගිහිල්ලා අරලවන එක කරනවා. රඳාවාන රෝහලේ ස්ථානභාර නිලධාරී වෛද්‍ය සමන් කුමාර මුදියන්සේ. මෙම රඳාවාන රෝහලේ කොවිඩ් වාර්ඩ් 2020 ආවිධිමාන ඉස්තුම්ෙන් දින තමයි අපි ආරම්භ කරේ. එදා සිට මේ දක්වා රෝගීන් 459 දෙනෙකුට අපි ප්‍රතිකාර කරලා තියෙන අතුලත් කරලා ඒ රෝගීන් 365 දෙනෙක් මේ වෙනකොට තුවවි නිවෙස් බලා ගිහිල්ලා තිබෙනවා. ඊට අමතරව රෝගීන් 15 දෙනෙක් මොකද සංකෝල්තා මත වෙනත් රෝහල් මතට මාරු කර යවා තිබෙනවා. දැනට මේ වෙනකොට රෝගීන් 33 දෙනෙක් අපේ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා. ශ්‍රී ලංකාව නිදහසේ 73 වන සංවත්සරයේ සමරන මේ අවස්ථාවේ සමාජයට වගවන විද්වතුන් හා දාර්ශනිකයන්ගේ පෙළගැස්මෙන් සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට වහා එළඹිය යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙයි. සමාජයක් ලෙස පෙරට යාමට ප්‍රායෝගික අදහස් අවශ්‍ය වේ. නිදහසේ 73 වන වසර සැමරිය යුත්තේ 74 වන නිදහස් දිනේදී ජාතියක් ලෙස නිදහස් හා ස්වෛරීත්වයේ නැගී සිටීමට ගත් ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම පෙරදැරිව බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
මුළු සමාජයේම සද්භාවයෙන් ලෑස්ති වෙන්න ඕන මේ සමාජ ප්‍රතිසංස්කරණයට සහභාගී වෙන්න. ඒකට අපේ වැඩපිළිවෙලක් තියෙනවා අවුරුද්දක් හමාරක් තිස්සේ ඒ ආකල්පය සමාජයට හෙමින් ලබා දෙමින් මුළු සමාජයේම සූදානම් කරන්න විවිධ කාරණාවලින් මේ ආකල්පය සමාජගත කරන්න. විශේෂයෙන්ම අධ්‍යාපනය. මේ අපේ අධ්‍යාපනය ස්වතන්ත්‍ර සමාජයක් නිෂ්පාදනය කරන්න උවමනා අධ්‍යාපනයක් නෙමෙයිනේ අපි දෙන්නේ. අපි සමාජයට යෝජනා කරන්නේ අපි වහාම පෙළ ගැසෙමු සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඉදිරියට අරන් යන්න. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 73 වන නිදහස් සමරුවට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතියට පිරිනමන සම්ප්‍රදායික වෙඩිමුරුත්තමාචාර්ය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා සමුදුර නෞකාවේදී අද දහවල් සිදු කෙරින. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ එය සංවිධානය කර තිබෙන. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට නව දිස්ත්‍රික් මහරුවල ආසන්නයේ දිනපතා ලිපිගන්නා තැපැල් පෙට්ටියක් හෝ තැපැල් කණුවක් ස්ථාපනය කරන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන් ගෙනිලා සිටිති. මෙම රෝහලට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. එහි නිවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවද විශාලය. තාවකාලික ව්‍යාපාරික ස්ථාන රැසක්ද එහි පවතී. එම ස්ථානයට ලිපි තැපැල් කිරීමේ පහසුකම් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය තැපැල් අධිකාරියතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාර හමුදා පාලකයෝ එරට ජනතාව Facebook වෙබ් අඩවියට පිවිසීම අවහිර කරති. නිලධාරීන් පැවසුවේ රටේ ස්ථාවර භාවය වෙනුවෙන් එම තීරණයකත් බවයි. මියන්මාර ජනතාවගෙන් බහුතරයක් අන්තර්ජාලයට පිවිසෙන්නේ සමාජ මාධ්‍ය ඇසුරු කිරීමටයි. පසුගිය සඳුදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු Facebook වෙබ් අඩවිය විපක්ෂයේ ප්‍රබලතම වේදිකාවක් බවට පත්වින. මේ අතර හමුදා පාලකයන්ට මියන්මාර ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවීමෙන් පවතී. තමන් ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී හමුදා පාලකයන්ට විරෝධය පළ කරන බව එරට සෞඛ්‍ය සේවා සඳහන් කරයි. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකි මහත්මිය ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉන්පසු ඇයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හමුදා පාලකයෝ සූදානමින් සිටිති. බලයෙන් පහ කිරුණු ජනාධිපති වින් මින් මහතාද සති 2ක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රුසියාවේ උද්ඝෝෂණවල නිරත වූ 1700ක් පමණ අත්අඩංගුවට ගැනිති. මොස්කව් අගනුවරදී පොලිසිය විරෝධතාකරුවන්ට පහර දී තිබේ. රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි මහතා සිරගත කිරීමත් සමග උද්ඝෝෂණ උත්සන්න විය. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ශ්‍රේෂ්ඨ 5ක යටතේ සංවර්ධනය කෙරේ. ඒ සඳහා වන මූලික සැලසුම් දැනටමත් සකස් කර අවසන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. දේශීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම අරමුණයි. විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙසද එය ප්‍රවර්ධනය කෙරේ. දිවයිනේ සංචාරක ආකර්ෂණීය ස්ථානවලට දේශීය ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇතැයි ඇමතිවරයා කියයි. ක්‍රීඩා පුවත්. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩියෙහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
දිනේ නිමාවන විට පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩලු 3ක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන සිටියේය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිනේ නිමාවන විට පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 75ක් රැස් කරගෙන සිටියේය. බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 430යි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. බලංගොඩ ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කෙරේ. බලංගොඩ මැතිවරණ කොට්ටාශයට අයත් දෙපෑලමුල්ල කජුවත්ත ප්‍රදේශය ඒ සඳහා තෝරාගෙන තිබේ. බලංගොඩ ප්‍රදේශයේ ආරම්භ වන ප්‍රථම කර්මාන්තපුරය එය බවත් එමගින් රැකිය අවස්ථා විශාල සංඛ්‍යාවක් උදා වන බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දෙයි. AT 313 යනුවෙන් එය නම් කර තිබේ. අක්‍රේක වගාවකින් වේබුසල් 200කට වැඩි අස්වැන්නක් එමගින් ලබාගත හැකි බව ආයතනය පවසයි. වියලි කලාපයට වඩාත් උචිත මාස 3මාරක වගා කාලයක් සහිත දිලිර රෝගවලට ඔරොත්තු දීමේ ශක්තියක් ඇති වී ප්‍රභේදයක් ලෙසද එය හඳුන්වා දී තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC finance රන් සවි රන් සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ඌව පළාතේත් මඩකලපුව අම්පාර හම්බන්තොට මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ජනතාව ඉල්ලා සිටින නායකයා ලෙස තමන්ට බාරදුන් වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ජනාධිපතිතුමාගෙන් නිදහස් සුළුලේදී ප්‍රතිඥා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට නව නීති. ශ්‍රී ලංකාවේ ජාතිකුරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට අදාළ අතුරු වාර්තාව අගමැතිවරයාට. අතුරුදන්නුවන්ගේ ඥාතීන් අදත් යාපනයේදී විරෝධතාවල. යාපනයේ තරුණ තරුණියෝ නිදහස සමරමින් සාමකාමී පෙළපාලිවල නිරත වෙති. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජයේ විරෝධය තවදුරටත්. මියන්මාර් හමුදා පාලකයෝ එරට ජනතාව අන්තර්ජාලයට පිවිසීම අවහිර කරති. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.